right ආකලන බහුවවයවි හරි දෙක හතර පිටු දෙක අද පාඩම ඉවරෙන්න කලින් කරනවා ආකලන බහුවවයවිකයක් කියලා කියන්නේ එකම වර්ගයේ ඒක අවයවික අණු සම්බන්ධ වෙලා හැදෙන බොහෝ වෙලාවට දිගු දාමාකාර බහුවවය. දැන් අපි සංගණන බහුවවයකදී නම් මෙතන අයින් වෙනවයි කියලා කිව්වා සරල අණුවක්. ගොඩාක් වෙලාවට ජලයේ අණුවක් එහෙම නැත්නම් HX අණුවක් වගේ. හැබැයි මෙතෙන්දී මෙන්න මේ જાතිය සරල අණු ඉවත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ ගොඩාක් වෙලාවට මේවා ඇවිල්ලා එකම වර්ගයේ ඒක අවයවික අණු. උදාහරණයක් විදිහට අපි පොලිතීන් ගත්තොත් එහෙම මෙතෙන් එනවා C2H4 එතීන්. මෙතෙන්වත් එනවා C2H4 එතීන්. මෙතෙන්වත් එනවා C2H4 එතීන් අණු එකතු වෙනවා. එතකොට මෙන්න මේ જાතිය අණු අතිවිශාල ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ධ වෙලා හදන දිගු දාමාකාර බහුවවයවික වලට අපි කියනවා ආකලන බහුවවයවික කියලා. සාමාන්‍යයෙන් අපි එදිනදා භාවිතයේදී ගන්න පොලිතීන් කියන එක මේ જાතිය ආකලන බහුවවයවික. PVC මේ තියෙන්නේ ආකලන බහුවවයවික. right. එහෙමනම් එන්න ආකලන බහුවවයවීකරණය එකම වර්ගයට අයත් අණුවල සිදුවන එහි පුනරාවර්තන ඒකකය එම අණුවේම සංශෝධිත ස්වරූපයක් වෙනවා. මේ කියපු කතන්දරේ තේරෙන්නේ නැහැ. බලන්න මෙන්න මේ විදිහට. මම ගන්නවා එතීන් අණුවක්. ඒක ඉතිලීන් කියලා කියන්නේ. C2H4 තමයි එතීන් අණුව. එතකොට මෙන්න මෙතන කාබන් 2යි. හයිඩ්‍රජන් 4යි. කාබන් 2යි හයිඩ්‍රජන් 4යි. එතකොට මෙන්න මේ ආකාරයේ කාබන් පරමාණු දෙක අතර තියෙනවා අසන්තෘප්ත බන්ධනයක්. ඒ කියන්නේ රික්ත බන්ධනයක්. අසන්තෘප්ත බන්ධනයක් තියෙනවා. රික්ත බන්ධනයක් තියෙනවා. එතකොට මෙන්න එනවා තව එක්කෙනෙක්. ඒත් එතීන් අණුවක්. එතකොට මේ අණු දෙක අතර ඇති වෙනවා බන්ධනයක්. එහෙම බන්ධනයක් ඇති වෙලා මෙතන ඇති වෙනවා මේ ද්විත්ව බන්ධනය කැඩිලා මේ විදිහට. මෙන්න මෙයාගේ කාබන් දෙක මෙන්න මෙයාගේ කාබන් දෙක. ඒ පරමාණු දෙක අතර ඇති වෙනවා මෙන්න මේ පරමාණු දෙක අතර ඇති වෙනවා බන්ධනය. එහෙනම් මෙන්න හයිඩ්‍රජන්. එහෙනම් මේ තියෙන්නේ එතීන් මෙන්න දෙනවා පොලිතීන්. මේ තියෙන්නේ එතීන් ඒක බහුවවයවීකරණය වෙලා හැදෙනවා පොලිතීන්. ඉතින් බලන්නකො මෙන්න මේ අණුවේම සංශෝධිත ස්වරූපයක් තමයි මෙතන තියෙන්නේ. අන්න ඒක තමයි වාක්‍යයෙන් කියන්නේ. එතකොට අපි ගත්තොත් එතීන් මෙන්න මේ පොලිතීන් කියන එක අපිට දක්වන්න පුළුවන් මේ ආකාරයෙන්. මෙන්න මේ ආකාරයට දක්වන්න පුළුවන්. එතකොට මෙයාගෙම වෙනසක් වෙලා තියෙන්නේ මොකද්ද මේ? ද්විත්ව බන්ධනයේ කැඩීම විතරයි. මෙතන ද්විත්ව බන්ධනය මෙතනින් අයින් වෙලා ද්විත්ව බන්ධනය කැඩලා තියෙනවා. එතකොට මෙන්න මේ අණුවෙම චූටි වෙනස්කමක් වෙලා හැදිලා තියෙනවා මොකද්ද? බහුවවයව. right. එහෙමනම් උදාහරණය කියලා දැන් ඉල්ලීම මෙතන පිටු අංකය 9. උදාහරණය පොලිතීන් සෑදීමේදී එතීන් අණුවේ වූ
එතීන් අණුවේ වූ ද්විත්ව බන්ධනය තනි බන්ධනයක් බවට පත්ව යාබද එතීන් අණු සමග සම්බන්ධ වේ. යාබද එතීන් අණු සමග සම්බන්ධ වේ. මෙතන දීලා තිනවා බහු අවයවික. මෙතන දීලා තිනවා පුනරාවර්තන ඒකකය. මෙතන දීලා තිනවා ඒක අවයවිකය. මම අර පොතක් බලාගෙන නෙමෙයි කියන්නේ මතකයෙන් කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට ආයෙ කියන්න කිව්වම මේක එහෙම කියන්න අමාරුයි. මේ මං කිව්වේ යම්කිසි එතීන් අණුවක් ගත්තාම මේකේ ද්විත්ව බන්ධනය තනි බන්ධනයක් බවට පත් වෙලා යාබදනුත් එක්ක සම්බන්ධ වෙනවයි කියන්නේ. අන්න ඒක එතකොට ඔයගොල්ලන්ගේ වචනයට ගැලපෙන ආකාරයට ලියා ගන්න. right. එතකොට මෙතන දීලා තියෙනවා බහුව වේගිකයේ පොලිතීන්. ඊළඟට දීලා තියෙනවා පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ PVC. ආයේ විදිහට සරලව නෝට් එක දෙන්න. මේකත් හොඳයි හැබැයි නේ. ඊගාට දෙනවා පොලිවයිනයිල් එතන තියෙන්නේ ඇපිටේට් කියලා ඒක හදා ගන්න ඕනේ ඇසිටේට්. polyvinyl acetate. ඊළඟට polystyrene. ඊළඟට polypropylene. එනි මේ ආකාරයට තියෙනවා. polythene මේ polyvinyl chloride කියන්නේ PVC. polyvinyl acetate කියන්නේ PVA. polystyrene PS, polypropylene PP. right. දැන් මෙතෙන්දී ඒකාවයවිකයේ විදියට ක්‍රියාත්මක වෙන්නේ එතීන්. සාමාන්‍යයෙන් එතීන් අණුවක් කියන්නේ මේ විදියට. සාමාන්‍යයෙන් නෙවෙයි එතීන් අණුවක් කියන්නේ මෙහෙම. ද්විත්ව බන්ධනයක් තියෙනවා. එතකොට මෙයා පොලිතීන් බවට පත්වීමට පෙර මෙයාගේ ද්විත්ව බන්ධනය අයින් කරගන්න. ඒ ද්විත්ව බන්ධනය අයින් වුණාම මෙන්න ද්විත්ව බන්ධනය අයින් වුණා. ඊට පස්සේ මෙන්න මෙයා මේ ආකාරයට දෙපැත්තට සම්බන්ධ වෙනවා. එහෙනම් මෙන්න මෙයාගේ මේ ද්විත්ව බන්ධනය අයින් වෙලා එන කොටසට අපි කියනවා repeating unit එක. එහෙම නැත්නම් පුනරාවර්තන ඒකකය කියලා. ඊළඟට PVC. ඒකට ගන්න ඒකවයවික තමයි vinyl chloride. vinyl chloride. මෙන්න මෙතන තියෙන හයිඩ්‍රජන් පරමාණුවක් වෙනුවට එනවා ක්ලෝරින් පරමාණුවක්. හයිඩ්‍රජන් පරමාණුවක් වෙනුවට එනවා අන්න ක්ලෝරින් පරමාණුවක්. එතකොට එයාට අපි කියන්නේ vinyl chloride කියලා.
මෙන්න මෙයාගේ දිත්ත බන්ධනය අයින් වෙනවා. තනි බන්ධනේ දිත්ත බන්ධනේ තනි බන්ධනේ හැදෙනවා. අනිත් ඒවායේ වෙනසක් වෙන්නේ නැහැ. හයි සම්පූර්ණ කරගෙන යන්කෝ මොකද බෝඩ් එක මකන්න වෙයි සමහරක් වෙලාවට. පිටු අංකේ 9. යූරියා ෆෝමැල්ඩිහයිඩ් කොටස අපි කතා කරේ නෑ ඒක සිලබස් එකේ නැහැ. ඒ නිසා. ඔයගොල්ලන්ගේ රිවිෂන් පන්තිය ලබන මාසේ අපි පටන් ගන්නවා. ඒකේ මිනුම් උපකරණ චාලක රසායනීය පාඩම් දෙක සම්පූර්ණයෙන්ම බිඳුවේ ඉඳලම පටන්ගෙන විභාග ප්‍රශ්නත් එක්කම කරලා ඉවර කරනවා. ඉතින් පුනරාවර්තන ඒකකයේ අඳිනකොට දිත්ව බන්ධනය අයින් කරා. බහුව අවයවිකයේ තමයි පොලිසි. ඊළඟට වයිනයිල් ක්ලෝරයිඩ් දිත්ව බන්ධනය අයින් කරා. ඇත්තටම එතීන් අණුවේ තියෙන ක්ලෝරින් පරමාණුවක් එතීන් අණුවේ තියෙන හයිඩ්‍රජන් පරමාණුවක් ක්ලෝරින් පරමාණුවකින් ආදේශ වීම තුලින් තමයි හැදෙන්නේ වයිනයිල් ක්ලෝරයිඩ්. එයා බහුව අවයවීකරණය කරපුවාම පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. ඊළඟ එක තියෙන්නේ වයිනයිල් පොලිවයිනයිල් ඇසිඩේට්. මේකට ගන්නේ මෙතිල් ඇක්‍රිලේට්. මෙතිල් ඇක්‍රිලේට්. එතන තියෙන්නේ CH2 දිත්ත බන්ධනයක් කාබන්. ඊළඟට මෙතන හයිඩ්‍රජන් එකක් තියෙනවා. එතන කාබන්ගේ 1යි 2යි බන්ධන 3යි තව එකක් හදන්න පුළුවන්. එයා සම්බන්ධ වෙන්නේ තව කාබන් එකක් එක්ක. එතකොට 1යි 2යි 3යි 4යි. මෙන්න මෙතෙන් එනවා ඔක්සිජන් පරමාණුවක්. ඊගාවට එනවා තව ඔක්සිජන් එකක් එක මම මේක පහළට අදින්නම්. ඔක්සිජන් CH3. මේ දෙන්නේ මෙතිල් ඇක්‍රිලේට්. මෙතිල් ඇක්‍රිලේට්. දැන් වාහනවල ටේල් ලයිට් එකේම දෙන්නේ බ්‍රේක් ලයිට් එක ඊගාවට ඉස්සරහා ලෑම්ප් එකේ ආවරණේ ඒ වලට ගන්නේ PVA පොලිමිතිල් ඇක්‍රිලේට්. එතකොට මෙයා
ඒක අවයවිකයේ වෙද්දී මෙන්න මේ කියන ද්විත්ව බන්ධනය කැඩිලා යනවා. එහෙනම් මෙතන CH2 ද්විත්ව බන්ධනය කැඩෙනවා. අනිත් ඒවායේ වෙනසක් වෙන්නේ නැහැ. මේ පැත්තට බන්ධනයක් ඇති වෙනවා. මෙතනින් උඩට බන්ධනයක් ඇති වෙනවා. මම ඒක CH කියලා දාලා මෙහෙම ලියන්නම්. මේ තියෙන ද්විත්ව බන්ධනය කැඩුණා. ඊළඟට මෙතන දිනනවා CH කාණ්ඩයක්. AH එක උඩින් නම් මෙහෙන් ලියා ගන්න පුළුවන්. ඒකල මේ කාබන් එක උඩින් ලියලා CO OCH3 කියලා ලියනවා. එහෙනම් CO oxygen oxygen O2 CH3. එහෙනම් මේ හයිඩ්‍රජන් එක මෙතනින් දාලා මෙයා මේ පැත්තට. මම ඒක ලියා ගන්න පහසු වෙන ආකාරයට ලිව්වේ මෙතන තියෙන හයිඩ්‍රජන් දෙක මේ තියෙන්නේ. මේ ද්විත්ව බන්ධනය කැඩුනාම මෙන්න තනි බන්ධනය. එතන කාබන් එකත් එක්ක සම්බන්ධ වුණා හයිඩ්‍රජන් එකක්. මේ දින්නේ හයිඩ්‍රජන්. මේ කාබන් එක මෙතන කාබන් ඔක්සිජන් දෙකයි CH3. කාබන් ඔක්සිජන් දෙකයි CH3. ඔන්න යාගේ එක අවයවික. ඊළඟට මම ගන්නවා පොලිස්ටයිරීන්. මේකත් ලියා ගන්න. polystyrene. polystyrene කියන්නේ ස්ටයිරීන් වල බහුව අවයවිකය. එන ස්ටයිරීන් අර විදියමයි. එතීන් අණුව ගන්න. එයාගේ හයිඩ්‍රජන් පරමාණු 4ක් නෙවෙයි. මෙතන හයිඩ්‍රජන් පරමාණු 3යි. මෙතෙන්ට සම්බන්ධ කරනවා බෙන්සීන් කාණ්ඩය. එහෙමනම් මෙයාට අපි කියනවා ස්ටයිරීන් කියලා. මෙයාට කියනවා ස්ටයිරීන් කියලා. එහෙනම් පුනරාවර්තන ඒකකයේ වෙද්දී මේ ද්විත්ව බන්ධනය කැඩෙනවා. මෙන්න දෙනවා පුනරාවර්තන ඒකකයේ පොලිස්ටයිරීන් වල. අවසානයේ දෙන්නේ පොලිප්‍රොප්ලීන්. පොලිප්‍රොප්ලීන්. එයාගේ එක අවයවයක වෙන්නේ ප්‍රොපීන්. මේ විදිහම හයිඩ්‍රජන් වල මෙතන තියෙන හයිඩ්‍රජන් එක CH3 කාණ්ඩයකින් සමන්විත වෙනවා. ඒකට CH3 කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. මෙන්න මේ අණුවට අපි කියනවා ප්‍රොපීන් කියලා. ප්‍රොප්ලීන් කියලා කියනවා. එතකොට එයා බහුවවේවීකරණය වෙද්දී මේ ද්විත්ව බන්ධනය කැඩෙනවා. ඔන්න ඒක අවයවිකය. එහෙනම් අපි මේක ගැන ඊගාවට පොඩ්ඩක් සවිස්තරාත්මකව කතා කරනවා එක එක අරගෙන. එතන බලන්න මේ අපි ලියපු හැම එකකම ඒක අවයවිකවල ද්විත්ව බන්ධන තිබුණා කාබන් 4.
ඒක අවයවික අණු වල ද්විත්ව බන්ධන තිබුණා කාබන් අතර. එහෙනම් මෙන්න මේක වැදගත් වෙනවා ආකලන බහුවවයවීකරණයේ සඳහා. ආකලන බහුවවයවීකරණයේදී කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන තියෙනවා. මේ ඔයගලන්ට මතක ඇති. මතක තියෙනවද මන් දන්නේ නැහැ. මට නම් මතක ඇති. අපි සංගණන බහුවවයවක ගණිතදී මේ විදිහට දෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ප්‍රෝටීන්. එතකොට මේ තිබ්බේ ක්‍රියාකාරී කාණ්ඩයක්. අපි ගියා කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් කියලා. මේ තිබ්බේ ඇමීන කාණ්ඩයක්. මේ જાතියේ වයි එහෙම ඒව නැහැ. මේවයි අනිවාර්යයෙන්ම බහුවවයවික ගැනීම සඳහා ක්‍රියාකාරී වෙන්නේ මෙන්න මේ කියන ද්විත්ව බන්ධනය. බහුවවයවිකයේ ගැනීම සඳහා දායක වෙන්නේ ද්විත්ව බන්ධනය. එතකොට එදානින්ද ඉන්ජෙක්ෂන් එකම ගායි නේද? ඉස්කෝලේ යන්නලා හැටි වෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම එනවා පොලි එතිලීන් එවත් පොලිතීන්. ඉන්ජෙක්ෂන් ගහුවද? අපහසුතාවයන් එහෙම නැති වෙන්නේ නේ. හයි. පොලිතීන් නේව නැත්තම් පොලි එතිලීන්. ආව් ඉතින් අනින් නැතු ඉන්ජෙක්ෂන් ගන්න බෑනේ. ඉන්ජෙක්ෂන් ගෙනලා මෙහෙම ගාවලා ගන්න බෑනේ නේ. අනින්න ඕනේ. ඔව්. මෙන්න දිනනවා එතින් අණුවක්. මෙන්න දිනනවා එතින් අණුවක්. මෙයත් එක්ක සම්බන්ධ වෙනවා තවත් එතින් අණුවක්. මෙයත් එක්ක සම්බන්ධ වෙනවා තවත් එතින් අණුවක්. මේ දෙන්න එකිනෙකට ලං වෙද්දී මේ ද්විත්ව බන්ධනය එක එක්කෙනාගේ ද්විත්ව බන්ධන ඒගොල්ලෝ කඩා ගන්න. මේ වලට වෙනම ප්‍රතික්‍රියා තියෙනවා අපි නියුක්ලියෝෆිලික් ආදේශක ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශ කියලා එම කතා කරනවා රසායන විද්‍යාවේදී. අපි එහෙම කියන්නේ නැහැ. අපි ඉතින් ওই තියෙන වචනයක් පාවිච්චි කරනවා. මේ දෙන්න ළඟට එද්දී මේ ඉලෙක්ට්‍රෝන වලාවන් වල වෙනස්කම් වෙලා මේ ද්විත්ව බන්ධනය කැඩෙනවා. එතකොට මේ ද්විත්ව බන්ධනයේ තියෙන එක බන්ධනයක් කැඩිච්චාම මෙයාගේ තියෙනවා නිදාස් ඉලෙක්ට්‍රෝනයක් මෙතන මෙයාගේ තියෙනවා නිදාස් ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඔන්න මන් ද්විත්ව බන්ධනය කැඩුණා. මේ හයිඩ්‍රජන් පරමාණු අතර වෙනසක් වෙන්නේ නැහැ. ඔන්නේ හයිඩ්‍රජන් පරමාණු අතර තියෙනවා. මේ බන්ධනයේ තිබ්බ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් මෙයා ලබා ගන්නවා අනිත් ඉලෙක්ට්‍රෝනේ මෙයා ලබා ගන්නවා. ආයේ කියනවා. මේ බන්ධනයේ තිබ්බ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් මේ කාබන් පරමාණුව ගන්නවා අනිත් ඉලෙක්ට්‍රෝනේ මේ කාබන් පරමාණුව ගන්නවා. මෙන්න එනවා ඊගාව එක්කෙනා. එයාටත් සිද්ධ වෙන්නේ ඒ සංතෑසියම තමයි. මේ ද්විත්ව බන්ධනයේ කැඩිච්චාම එක ඉලෙක්ට්‍රෝනයක් මෙයා ගන්නවා අනිත් ඉලෙක්ට්‍රෝනේ මෙයා ගන්නවා. එහෙනම් මෙන්න මෙයා ගත්ත ඉලෙක්ට්‍රෝන. මෙන්න මෙයා ගත්ත ඉලෙක්ට්‍රෝන. එතකොට අපි වගේ ඉලෙක්ට්‍රෝන එහෙම තියාගෙන නිකන් ඉන්නේ නැහැ. ඒව අතර සම්බන්ධතාවය ඇති කර ගන්නවා මේගොල්ලෝ. එහෙනම් මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝනය සහ මේ තිබ්බ ඉලෙක්ට්‍රෝනය අතර බන්ධනයක් ඇති වෙනවා. මේ පැත්තට තව එක්කෙනෙක් කියනවා එයත් එක්ක මෙයා ඇති වෙනවා.
මේ පැත්තට තව එක්කෙනෙක් ඉන්නවා එයත් එක්ක මෙයා ඇති වෙනවා. එහෙනම් මෙන්න මේකට අපි කියනවා පොලිදීන් කියලා. මේක අපිට කෙටියෙන් දක්වන්න පුළුවන් මේ එක කොටසක් ගන්නවා. ඒකල්ලා මෙන්න මේ જાති anu අතිවිශාල ගණනක් කියන්නේ එන් කියලා දාන්න. මෙහෙම දක්වපුවා මේ තමයි පොලිදීන්. මේ වරහන ඇතුලේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා ලියපු පුනරාවර්තන ඒකක. දැන් පරිස්සමට ඉඩ කළමනාකරණය කරගෙන ඔය 10 වෙනි පිටුවේ උඩම කොටුවේ ওই ටික කල්පනාවෙන් ඇඳ ගන්න. බෙහෙත් විදපුවා ගැන කල්පනා කරන්න යන්න එපා. හරි අනිත් බලන්න. මෙන්න මේ බන්ධන කැඩෙන ආකාරය ඔයගොල්ලෝ දාගන්න වෙනත් වර්ණයකින් දාගත්තා නම් හරි. හරිනම් හරි කියලා මෙසේජ් එකක් දාන්නත් කාරුණික වෙන්න. ඒ නිදුල ඒක දාන්න මේ මැසේජ් එක පොදුවේ දාන්න. මට විතරක් දාලා හරියන්නේ නැහැ. එතකොට කට්ටිය අදහස් දක්වයි. සයිනෝෆාම් මිදපුවාම ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා දාලා තියෙනවා.
ඔව් එහෙම වෙලා වගේ මං හිතන්නේ. ඒක තමයි අහන්නේ නේ. ඒ දාපු කොල්ලගෙන්ම තමයි අහලා බලන්න වෙන්නේ. නැති ඔහොම කියපුවාම ඉතින් ඊට පස්සේ විදපු මේ එන්නත මොකද්ද කියලා කියන්නත් හොඳ නෑ නේද? මේ විදිහේ ප්‍රශ්න අහුවම. right right. ගෑන් ළමයින්ට එහෙම ප්‍රශ්න නැද්ද දන්නේ නැහැ නේ. පිරිමි ළමයින්ට විතරයි වගේ. right අපි එනවා ඊගාවට. දෙවෙනි එක. අනේ පහල ගණන්ත පොලිදී දැන් උගන්නන්න යන්නේවත් අමතක කරනවා මේ වගේ වුණා. පහල ගණන්ත පොලිදී ඉන්න අපි කියනවා LDPE කියලා. low density polyethylene. LDPE කියලා දාගන්න පහල ගණන්ත පොලිදී. LDPE. පහල ගණන්ත පොලිදීන් වලදී වෙන්නේ මෙන්න මේ ඉතින් මම ලියනවා C2H4 කියලා. මේක බහුඅවයවීකරණය වෙලා තමයි LDPE හැදෙන්නේ. මේක බහුඅවයවීකරණය වෙලා තමයි LDPE හැදෙන්නේ. මෙන්න මෙතෙන්දී සෙල්සියස් අංශක 200ක වගේ ඉහළ උෂ්ණත්වයක් ඕන. සෙල්සියස් අංශක 200ක වගේ උෂ්ණත්වයක් ඕනේ. ඊගාවට වායුගෝල පීඩන 1000ක වගේ පීඩනයක් ඕනේ. වායුගෝල පීඩන 1000ක වගේ පීඩනයක් ඕනේ. මොන නමුත් දැන් ওই වැක්සින් කාඩ් එක පරිස්සම් කරලා තියාගන්න. එතකොට අහුවොත් කියන්නේ ඒ ඔය කියන බෙහෙත් එක නෙවෙයි විද්ද කියලා. එහෙම සැකයක් තියෙනවනම්. එතකොට බය වෙන්න දෙයක් නැහැ. right. එතකොට LDPE කියන්නේ වායුගෝල පීඩන 1000ක වගේ ඉහළ පීඩනයකදී සෙල්සියස් 200ක වගේ ඉහළ උෂ්ණත්වයකදී එතීන් බහුඅවයවීකරණය කරලා හදන බහුඅවයවිකයක්. මෙයා සාමාන්‍යයෙන් අපි ගත්තාම පාරදෘශ්‍යයි. ඒ කියන්නේ එහෙ මෙහෙ පේනවා. පාරදෘශ්‍යයි. මේ පේනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි එදින්දා ගන්නේ ඔය shopping bag මේ පොලිතින් කවර ඒ වගේ දේවල් තමයි LDPE වෙන්නේ. මෙන්න මේ එතින්ම පත් කරන්න පුළුවන් HDPE. ඒකට කියනවා අපි high density polythene කියලා. HDPE high density polythene කියලා කියනවා. මෙන්න මෙතෙන්දී මෙයාට උෂ්ණත්වය සෙල්සියස් අංශක 100ක් වෙනවා. වායුගෝල පීඩන 100ක්. ඒ කියන්නේ වායුගෝලීය පීඩනයේ තරමක් අඩුයි. එතකොට මෙන්න මේ කියන HDPE කියන්නේ high density polythene කියන්නේ ඉහළ ඝනත්ව polythene. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙයි ඔය කඩවල වල ලොකු polythene roll තියෙනවා කළු පාට ඒවා. අන්න ඒවා තමයි ඔය HDPE කියලා ගන්න. දැන් ඔය බොරු ප්‍රචාරات යනවා මේ එන්නත් ගැන. ඇත්තටම ඉතින් ඔයා ටෙස්ට් කරලත් නැහැ, ඔයෙන් එන අතුරු ආබාධ බලලත් නැහැ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොන හරි දෙයක් කිව්වම අපේ ඉන්න දොස්තරලාත් ඉතින් මල් වට්ටිය ඔළුවේ තියාගත්තා වගේ කියනවා. ඒක ලංකාවේ එහෙම ලොකුවට පරිශන කරන්න තරම් පහසුකමුත් නැහැ. ඒ ඉන්න අපිට කියනවා අපි ගා ගන්නවා. ඉතින් ඔච්චර තමයි ඉතින් කරන්නේ. ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැ නේ. දැන් ඉන්ජෙක්ෂන් ගහපු ඒ කාඩ් එක නැත්තම් සමහරක් තැන් වලට යන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අනාගතේ ලෙෆ්ට් එයිද කියලා ඒක දන්නෙත් නැහැ ඉතින් නේ. ගහගෙනම බලන්න වෙනවා. අපෙන් තමයි ටෙස්ට් කරන්නේ. සමහරවිට එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. ලෝකේ ඉතින් එක එක දේවල් එක එක මිනිස්සු කරනවා. සමහරක් කලාවට අපි ඒව දැනුවත්ව ගොදුරක් කරනවා. එහෙම නැත්නම් නොදැනුවත්ව ගොදුරක් කරනවා. එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. මොනවා හරි වෙන්න නේද මිනිස්සුන්ට වෙන්නේ කියලා ඉතදාන් ඉඳයි තියෙන්නේ. right එහෙනම් අපි එන්නේ ඉස්සල්ලාම තියෙන්නේ LDP 15 ගණන්ත පොලේදී ලියන්න 18 සෙල්සියස් 200ක සහ වායුගෝල පීඩන 1000ක එදින් සෙල්සියස් 200ක සහ වායුගෝල පීඩන 1000ක උෂ්ණත්වයක බහුඅවයවීකරණය කිරීමෙන් පහළ ඝනත්ව පොලිතීන් නිපදවා ගනි. පහළ ඝනත්ව පොලිතීන් නිපදවා ගනි. සායි කියන්නකො පොඩ්ඩක්. ඉතින් සෙල්සියස් 200ක උෂ්ණත්වයක සහ වායුගෝල පීඩන 1000ක පීඩනයකදී සෙල්සියස් 200ක උෂ්ණත්වයක සහ වායුගෝල පීඩන 1000ක උෂ්ණත්වයක වායුගෝල පීඩන 1000ක පීඩනයකදී බහු අවයවීකරණයෙන් පහළ ඝනත්ව පොලිතීන් නිපදවා ගනි. පහළ ඝනත්ව පොලිතීන් නිපදවා ගනි. සාමාන්‍යයෙන් මේව ගත්තාම පාරදෘශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඉහළ පෙන්න මේ පෙන්න ස්වභාවය වැඩි. ලියමු. විනිවිද පෙනෙන ස්වභාවය සාපේක්ෂව වැඩිය. විනිවිද පෙනෙන ප්‍රමාණය සාපේක්ෂව වැඩිය. පාඩමෙන් එන ලකුණු ප්‍රමාණය හරියටම කියන්න බෑ. ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ලියමු. රසායනික ද්‍රව්‍ය සමග රසායනික මොකද? ලක්ෂණයට ලියන්න ඕන. ඔව් HTP යටතේ. ඒකෙම පොඩ්ඩක් ඉතින් ඉඩ පොඩ්ඩක් මදි. පොඩ්ඩක් කල්පනාකරණය කරලා ලියමු. පහළ ඝනත්ව පොලිතීන් යටතේ. නෑ ලක්ෂණ තියෙනවනේ ලක්ෂණයත් ඒක ලියමු. හරි. එහෙනම් එන්න බලන්න ඊගවට ඉහළ ඝනත්ව පොලිතීන්. අනිවාර්යෙන් අහන පාඩම් කියලා නෑ ඔක්කොම පාඩම් අහනවා. දැන් O level ගණන් පේපර් එකට යනවා වගේ A level SFT එකට සෙට් වෙලා යන්න බෑ. ප්‍රස්ථාරය කරනවා, කුලක ගාන අතාරිනවා, ඊගාවට ජ්‍යාමිති අතාරිනවා, ත්‍රිකෝණමිතිය කරනවා. එහෙම යන්න බෑ. මේකේ හැමතැනින්ම දෙනවා.
ඉතින් එන්න හැම පාඩමම කරගෙන යන්න වෙනවා. ඔයගොල්ලන්ට රිවිෂන් පන්තියකදී තේරෙයි මේකේ ප්‍රශ්න අහන විදිය. මම ලබන සතියේ ටියුට් සෙට් එක හදලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් ටියුට් එක එන්නේ කොහොමද කියලා. එතකොට පොඩි අයිඩියා එකක් එයි. රිවිෂන් ඩේට් එක මොකද්ද? නේද? රිවිෂන් ඩේට් එක කවද්ද? තවම නෑ දිනයක් බලමු සමීර සර් කවදාදායිද දන්නේ නෑ. විතානගේ සර්ගේ ක්ලාස් එකත් බලලා ඒකල්ලා අනුව තමයි දාන්නේ. ගොඩාක් වෙලාවට සඳුදා නැත්තම් බදාදා වැටෙන්නේ 6:00 රෑ 12. හවස 6:00 රෑ 12. නිදි මරන්නත් ඉතින් වැඩක් තියෙන්නේ බෑ. හයි එමු එනං ඉස්සෙල්ලා කිව්වේ LDP දැන් කියන්නේ HDP. HDP තමයි දැන් කියන්නේ. හයි එහෙනම් ලියමු. සමීර සර් අඟහරුවාදා රිවිෂන් තියනවා කිව්වා. නෝමල් පන්තිය ඒ කියන්නේ මෙහෙමයි දැන්. ක්ලාස් පටන් ගත්තොත් එහෙම ෆිසිකල් පන්තිය කරන්න වෙනවනේ. රිවිෂන් එක අපේ වැටෙන්නේ මගේ විතරක් නෙමෙයි. නුවර රිවිෂන් වැටෙන්නේ සඳුදා. කොබදාන. මේ දෙකෙන් එක තමයි වැටෙන්නේ. එතකොට රිවිෂන් එක සාමාන්‍යයෙන් යන්නේ මගේ නංගී උදේ 7:30 සිට හවස 2:30 දක්වා. ඒක ඔයගොල්ලන්ට මේ සැරේ මේ ටයිම් ටේබල් එක ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. ඉස්කෝලේ පටන් ගන්නතර තාම ඉස්කෝලේ ගියේ නෑනේ. අන්න ඒ හින්දා ඒ අයට හවස සඳුන දෙන්නේ ඒ වුණොත් බදාදා හවසට දානවා ඔන්ලයින් ක්ලාස් එක. ඔයගොල්ලෝ පුළුවන් ආකාරයකට සම්බන්ධ වෙන්නයි තියෙන්නේ. right දැන් අපි කියන්නේ HTTP ලියන්න 18 සෙල්සියස් 100ක සහ වායුගෝල පීඩන 100ක 18 සෙල්සියස් 100ක හා වායුගෝල පීඩන 100ක උෂ්ණත්වයක් හා පීඩනයක් හමුවේ උෂ්ණත්වයක් හා පීඩනයක් හමුවේ බහු අවයවීකරණයෙන් ඉහළ ඝනත්ව පොලිතීන් නිපදවා ගනී. ඉහළ ඝනත්ව පොලිතීන් නිපදවා ගනී. ඉහළ ඝනත්ව පොලිතීන් නිපදවා ගනී. එතකොට අපි පොලිතීන් වල ලක්ෂණ සහ ඒවායේ භාවිතයන් පොඩ්ඩක් බලමු. ලක්ෂණයි භාවිතයි. දැන් ආයෙ කියන්නේ කියලා කිව්වම කියන්න අමාරුයි. මොකද මම පොතක් බලාගෙන නෙවෙයි කියන්නේ. සෙල්සියස් අංශක 100ක උෂ්ණත්වය සහ වායුගෝල පීඩන 100ක උෂ්ණත්වය හමු වේදී ඉතින් C2H4 ඉතින් බහුවවයවීකරණයෙන් ලබා ගන්න මොනවාද? HDP ඉහළ ඝනත්ව පොලිතීන්. සෙල්සියස් අංශක 100ක උෂ්ණත්වයක සහ වායුගෝල පීඩන 100ක පීඩනයක් හමුවේ ඉතින් බහුවවයවීකරණයෙන් ඉහළ ඝනත්ව පොලිතීන් ලබා ගත හැකියි. එතකොට මේවායේ ලක්ෂණ ගත්තාම පොලිතීන් වලට රසයක් නැහැ. බලන්න පොලිතීන් රස බලන්න කණ්ඩත් එපා. ඔය ගොඩාක් වෙලාවට ඔය අලි එහෙම නැත්නම් ඔය පොළොන්නරු පැත්තේ ඉන්න මූ අරුමු මිනිස්සු කෑම කාලා ලන්ච් සීට් විසි කරනවානේ. අපේ මිනිස්සුගේ හැදියාව හොඳයිනේ.
ඒවා කාලා සත්තු මැරෙනවා. මොකද පොලිතින් ගෙම දිරවන જાතියක් නෙමෙයි. ඒ වගේම මේකට ගන්ධයක් නැහැ. ඊළඟට මේක විෂක් නැහැ, විෂ රහිතයි. එහෙනම් මැරෙන්නේ මොකටද? මැරෙන්නේ විෂ නිසා නෙවෙයි. දිරවන්නේ නැහැ. බඩවැල්ලේම අවහිර වෙනවා. ඊළඟට මේ පොලිතීන් භාවිතයට ප්‍රධානම හේතුව තමයි මිල අඩුයි. දැන් ඉස්සරහට මොනව වෙයිද දන්නේ නැහැ. ලංකාවේ යන තත්ත්වය අනුව මිල අඩු කිසිම දෙයක් හොයාගන්න විදියක් නැති වෙයි. මිලෙන් අඩුයි. ඊළඟට සාමාන්‍යයෙන් ගත්තාම මේගොල්ලෝ පාර වාශක වෙන්නත් පුළුවන්, පාර අන්ධ වෙන්නත් පුළුවන්. පාර වාශක කියන්නේ එහා මෙහා පේනවා. පාර අන්ධ කියන්නේ එහා මෙහා පේන්නේ නැහැ. රසායනික ද්‍රව්‍යත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම මේවා ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. නැවත නැවත භාවිතා කරන්න පුළුවන්. එම්නම් නියම ලක්ෂණ පළවෙනි එක රසයක් නොමැත. රසයක් නොමැත. දෙවෙනියට ගන්ධයක් නොමැත. රසයක් නොමැත, ගන්ධයක් නොමැත. තුන්වෙනි එක විෂ රහිතය. විෂ රහිතය. ඊළඟ එක මිලෙන් අඩුය. මිලෙන් අඩුය. ඊගාවට පාර භාෂක වේ. වරාංගෙ තුල දාගන්න එතෙන්ට LDPE. පාර භාෂක වේ. ඊළඟට පාර අන්ධ වේ HDPE, high density polythene. සාමාන්‍යයෙන් HDPE දිරාපත් වෙන්න අවුරුදු බර ගාණක් යනවා. 100කටත් වඩා වැඩි කාලයක් යනවා. ඉන්න මේවා ඇත්තටම භාවිතා නොකළම යුතු දේවල්. ඊගාවට වරක් භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රීකරණය කළ හැක. වරක් භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රීකරණය කළ හැක. වරක් භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රීකරණය කළ හැක. ඊළඟට රසායනික ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා නොකරයි. රසායනික ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා නොකරයි. එතකොට සාමාන්‍යයෙන් මේ පොලිතීන් නිපදවා ගන්නේ පෙට්‍රෝලියම් පිළිපහදුවේදී ලැබෙන අතුරු ඵලයක් විදිහට තමයි ලැබෙන එතීන් වලින් තමයි නිපදවා ගන්නේ. සරලවම නම් ලියා ගන්න ඒක ලක්ෂණයක් නෙමෙයි අපි පොදුවේ ලියන්නේ. ඔව් දිරණ පොලිතීන් හදලා තියෙනවා. මම මේ කියන්නේ සාමාන්‍ය පොලිතීන්.
එහෙනම් ලියන්න දැන් ලකුණක් දාලා පෙට්‍රෝලියම් කර්මාන්තයේ අතුරු ඵල යොදා පෙට්‍රෝලියම් කර්මාන්තයේ අතුරු ඵල යොදා सामान्यයෙන් පොලිතීන් නිෂ්පාදනය කරනු ලැබේ. सामान्यයෙන් පොලිතීන් නිෂ්පාදනය කරනු ලැබේ. and අපි යමු ඊගාවට භාවිතවලට. කඩේ යනවා. ඒ කඩේ යද්දි අරන් යන බෑග් තමයි shopping bag. අපි දකින්නෝනේ අය සමාජ මාධ්‍යවල සමහරක් අය එක එක්කිනාට කඩේ යනවනේ. අන්තිමට කිව්වේ පෙට්‍රෝලියම් කර්මාන්තයේ අතුරු ඵල යොදා ගනිමින් සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරනු ලැබේ. ඊගාවට කිව්වේ කඩේ යන කතාව. ඒක ලියන්න එපා. අපි දකින්නෝනේ සාමාන්‍යයෙන් එක එක්කිනාට කඩේ යනවනේ. ආන්න රයිට් මේක තමයි අන්තිම අවස්ථාව කියලා කිව්ව මතකයි මට මතකයි මොකද මන්නේ කිව්වේ ඒ කියන්නේ අපි කඩේ ගියා කඩේ කියලා ගිහිල්ලා පත් කරගත්තනේ ඇත්තටම අන්තිම අවස්ථාව කියලා ඔයගොල්ලන්ටත් කිව්වනේ දැන් අපිට තේරලා දෙන්නේ මේක තමයි අපිට ජීවත් වෙන්න තියෙන අන්තිම අවස්ථාව කියලා දෙසැම්බර් විතර වෙනකොට මං හිතන්නේ ලංකාවේ උද්දමනය මිනිස්සුන්ට දරා ගන්න බැරි ගන්නට යනවා. මේක තමයි අපි ඒක තමයි කිව්වේ අන්තිම අවස්ථාව කියලා. ආයි ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. බලමු. තව අය ඉන්නවනේ නේ. හැබැයි ඒකයි ජීවත් වෙන්න දන්නේ. right. ඔව් සර්ලා තමයි හොඳටම කරේ. වැඩි කරන අපේ විරුවා මව් බිමට හෙමින් කෙලියා. ඒවා ඉතින් හරියටම හරි ඉතින් කතා. අපි දැන් ඕගොල්ලන් කියන දෙයට ඔළුව ළමනවා. right. අපි එනවා මෙයාගල්ලන්ගේ භාවිත. මේගොල්ලෝ ගොඩාක් ගන්න ඔය කඩේ යන මලු හදන්නේ. අපිත් ඒ දවස්වල අරන් ගියා. මොනවාද ඒවා? සිලි මලු කියලා කියන්නේ. එහෙම නැත්නම් shopping bags කියලා කියනවා. එහෙනම් ලියා ගන්න භාවිත සිලිමලු එහෙම නැත්නම් grocery bags කියලා කියනවා. සිලිමලු grocery bag නිෂ්පාදනයේද සිලිමලු සහ grocery bag නිෂ්පාදනයේද ඊළඟට විවිධ දේවල් ඔයගොල්ලෝ අත්ොත් එහෙම ගොඩාක් වෙලාවට ඔය ලෝහ වලින් හදලා තියෙන දේවල් ආවරණය කරනවා. දැන් උදාහරණයක් විදිහට මොනාරි අපි ගත්තොත් එහෙම වාහනයක පාර්ට්ස් එහෙම එනකොට ඒවා හොඳට උතලා තියෙන්නේ පොලිතින් වලින්. ඒ කියන්නේ මොන විදිහටද? ඇසුරුම් පටල ලෙස. එහෙනම් ලියන්න දෙවෙනි එක ඇසුරුම් පටල ලෙස. ඇසුරුම් පටල ලෙස. ඊළඟට විවිධාකාරයේ බෝතල් තියෙනවා. ජලය රඳවන්න කිරි ඊගාවට විවිධ ෂැම්පූ වර්ග, යුෂ වර්ග අන්න ඒ වලට තියෙනවා. එතකොට මේක යොදා ගැනීමට හේතු උදාහරණයක් විදිහට විවිධ රසායනික ද්‍රව්‍ය එක්ක මෙයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ ඉන්න තමයි රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා මෙන්න මේ බෝතල් හදන්න ගන්නවා පොලිස්. එහෙනම් ලියමු. විවිධ රසායනික ද්‍රව්‍යයන්
විවිධ රසායනික ද්‍රව්‍යයන් ඇසුරුම් කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍යයන් ඇසුරුම් කිරීම සඳහා යොදා ගනු ලබන බෝතල් යොදා ගනු ලබන බෝතල් කොහොමද ගෙනින් තියෙන්නේ පස්සේ ගන්න එනේ අපේ බල්ලා නෙමෙයි අහල පාලේ ඉන්න බල්ලෝ ඊළඟට අපි ඔය දන්නවන්නේ ගෙවල් වල අම්මලා ටවුන් එකට ගියොත් අනිවාර්යයෙන්ම යන කඩයක් තියෙනවා මොකද්ද තී කඩේ ගිල්ල වෙයි තියෙන ලට්ට පට්ට ටිකක් කොහෙන් හරි අරගෙන එනවා මල් පෝච්චි බැරි වෙලාව පොඩ්ඩක් හරි පය වැදුනොත් එහෙම මල් පෝච්චි කැඩලා යනවා ඒ තියෙන්නේ ඇදෙනම් කසල බඳුන් මල් පෝච්චි ලියන්නේ නම් කසල බඳුන් නිෂ්පාදනය මල් පෝච්චි නිෂ්පාදනය භාවිත කසල බඳුන් නිෂ්පාදනය මල් පෝච්චි නිෂ්පාදනය අරක්කු ප්ලාස්ටික් බෝතල් වල දැම්මම ඉතින් අරක්කු බීපුවම නිකන් මේ ඊට පස්සේ බෝතලේම පොලේ ගාලා වැඩකාරයෝ කියලා පෙන්නන්නත් එපා එන්න වෙන්නේ නැති විතර බෝතල් වල දාලා එනවා ප්ලාස්ටික් බෝතලේ ඉතින් ගැව්වට කැඩෙන්නේ නැහැ නේ ඒත් බීපු එකකින් වැඩක් නැති වෙනවා ඊගාවට විවිධ හෝස් පයිප් නැත්නම් බට වර්ග නිෂ්පාදනය නල වර්ග නිෂ්පාදනය බට වර්ග නල වර්ග නිෂ්පාදනය ඊළඟට ආසන ආවරණ නිපදවීම සීට් කවර්ස් වගේ ආසන ආවරණ ඔය තමයි යම් යම් භාණ්ඩ වෙළඳපොළට නිකුත් කිරීමේදී භාණ්ඩේ ගුණාත්මක භාවයට අමතරව ඒක ඇසුරුම් කරන ද්‍රව්‍ය ඒ වෙළඳපොළ තුල යම්කිසි ආධිපත්‍යයක් වගේ එකක් ගොඩනැංවීම සඳහා යොදා ගන්නවා. ඔව් විදුලි උපාංගාවරණේ ඔක්කොම ගන්න පුළුවන්. පොලිතින් වල භාවිත. ඒ ඉන්න තමයි ගොඩාක් වෙලාට ඔය අරක්කු බෝතල් වගේ ඒවා වීදුරු වල දාලා එවන්නේ. තවත් හේතු ඇති. ඊළඟට අපි එනවා PVC 11 වෙනි පිටියේ polyvinyl chloride PVC මේ තියෙන්නේ vinyl chloride මෙතනදීම හයිඩ්‍රජන් එක වෙනුවට මෙතෙන් එනවා ක්ලෝරින් පරමාණු මෙන්න දෙනවා තවත් එකක් එතකොට මේ දෙන්න ඉස්සල්ලා විදියමයි. මේ දිත්ත බන්ධනේ මේ බන්ධනේ කැඩෙනවා. මෙයාගෙත් මෙයා කැඩෙනවා. එක එක්කිනා තම තමන්ගේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න. එහෙනම් මේ ආකාරයට මෙයා ඔන්න එයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් මෙයාගේ ඉලෙක්ට්‍රෝන. මේ හයිඩ්‍රජන් තුනයි ක්ලෝරින් එකේ වෙනසක් නැහැ. පොඩ්ඩක් බෝඩ් එකේ පේනවා මදිද මන් දන්නේ නැහැ බෑන් වල තින්ත ඉවරයි මට තින්ත ටිකක් ගේන්න අමතකුණා මෙන්න මෙයාගේ දිත්ත බන්ධනය කැඩෙනවා මෙන්න හයිඩ්‍රජන්
මෙතන ක්ලෝරින්. ඒ ද්විත්ව බන්ධනය කැඩිච්චාම මෙන්න මෙයාගේ නිදහස් ඉලෙක්ට්‍රෝනය. මෙයාගේ නිදහස් ඉලෙක්ට්‍රෝන. එතකොට මේ කියන ඉලෙක්ට්‍රෝන දෙක අතර බන්ධනයක් ඇති වෙනවා. මෙහෙන් මෙයාටත් මෙහෙන් මෙයාටත් ඇති වෙනවා. අපිට එනම් මේක දක්වන්න පුළුවන් මේ ආකාරයට. එහෙනම් මේව දක්වන්න පුළුවන් පොලිතින්. දැන් එහෙනම් ඇඳගමු PVC පොලිතින් නෙමෙයි පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. PVC කොටුව ඇතුලේ ඇඳගමු. හරියට මෙසේජ් එකකුත් දාන්න. එහෙනම් අපි මේ ඇතුලේ ලියන්නේ පුනරාවර්තනයේ කිව්වේ. මේ ලියන්නේ පුනරාවර්තනයේ කිව්වේ. හරේ හරේ කියලා දාන්නේ නිකන් අර වාහනයක් කරනකොටත් එහෙමනේ දාන්නේ නේ. වාහනයක් එම රිවර්ස් කරනකොට හරිද හරිද කියලා අපෝ හරේ 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 කියලා කියන්නේ. ඒ වගේ. right එහෙනම් ලියමු PVC. මෙන්න මේ ක්ලෝරින් තියෙන ඉඳලා මෙයා ගිනි ගැනීමේ හැකියාව අඩුයි. ක්ලෝරින් තියෙන ඉඳලා ගිනි ගැනීමේ හැකියාව අඩුයි. ඒ වගේම මෙයා විද්‍යුත් පරිවාරක වෙනවා. විද්‍යුත් පරිවාරක වෙනවා. තාපයට පොරොත්තු දෙනවා. ඒ වගේම නම්‍යශීලී වෙනවා. එහෙනම් ලියමු අපි කරුණෙන් කරුණ ලක්ෂණ. ලියන්න ක්ලෝරින් පවතින බැවින් ගිනි ගැනීම වලට ඔරොත්තු දෙයි. නැත්නම් ගිනි ගැනීමට ඇති හැකියාව අඩුයි. ගිනි ගැනීමට ඇති හැකියාව අඩුයි.
ඒ වගේම තමයි නම්‍යශීලී වෙනවා. ලියන්න දෙවෙනි එක නම්‍යශීලී වේ. විද්‍යුත් පරිවාරක වේ. විද්‍යුත් පරිවාරක වේ. තව එකක් විවිධ රසායනික ද්‍රව්‍ය වලට ප්‍රතිරෝධී වේ. විවිධ රසායනික ද්‍රව්‍යයන් වලට ප්‍රතිරෝධී වේ. ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. ලියමු එනම් ප්‍රයෝජනය එහා පැත්තේ රූලේ. මේවා ගන්න මොනවද? කන්ඩියුට් බට කියලා කියන්නේ ඔය වයරින් කරන්ට් එහෙම ගන්න. ජල නල වලට ගන්නවා. එහෙනම් ලියන්න. ජල නල ඇලයිරක් විදුලි රැහැන් ආවරණ නිපදවීමට ගන්නවා. ජල නල ඇලයිරක් විදුලි රැහැන් ආවරණ නිපදවීමට. ඊළඟට දැන් ගොඩාක් වෙලාවට බාත්රූම් වල එහෙම දොරවල් එහෙම දාන්නේ PVC වලින්. එහෙනම් ලියන්න දෙවෙනි එක ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙස. ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙස. වරයන්ක තුල දාගන්න වෙහිපීලි. වෙහිපීලි දොර ජනෙල් රාමු. වෙහිපීලි දොර ජනෙල් රාමු. ඊළඟට සපත්තු වල අඩි වගේ හදනවා PVC වලින්. එන ලියමු. සෙල්ලම් බඩු වර්ග හදනවා. ලියන්න ඊගාව එක. සෙල්ලම් බඩු. සෙල්ලම් බඩු. සපත්තු වල පාවාහන් අඩි නැත්නම් පාවාහන් අඩි. නැත්නම් පාවාහන් කියලා ගත්තත් හරි. ඊළඟට අපි මේ භාවිතා කරන පෑන් වල ආවරණ. පෑන් වල ආවරණ. ඊළඟට හොස්පිටල් එකේ ලේ දෙනකොට ලේම එකතු කරන්නේ රුධිරය එකතු කරන බෑග් PVC. රුධිරය එකතු කරන බෑග්. ඊළඟට ප්ලාස්ටික් PVC විදියට තියෙනවා පිගන් කෝප්ප ඒ වගේ දේවල්. පිගන් කෝප්ප වැනි එදිනෙදා භාවිත කරන ද්‍රව්‍ය. පිගන් කෝප්ප වැනි එදිනෙදා භාවිත කරන ද්‍රව්‍ය. අපි එනවා ඊගාවට පොලිප්‍රොප්ලීන් PP. මෙන්න මෙතෙන්ද CH3 කාණ්ඩයක් එනවා හයිඩ්‍රජන් එක වෙනවා. එහෙම කිව්වම අපි කියනවා ඒකට ප්‍රොපීන් කියලා. මේකට කියනවා ප්‍රොපීන් කියලා. මෙන්න දිනනවා තවත් ප්‍රොපීන් අණුවක්. ඉස්සෙල්ලා විදියටම මේ දිත්ත බන්ධනයෙන් කැඩෙනවා. වෙනසක් නෑ අර විදියට. මෙයාගේ නිදාස් ඉලෙක්ට්‍රෝනය සහ මෙයාගේ නිදාස් ඉලෙක්ට්‍රෝනය අතර බන්ධනයක් ඇති වෙනවා. එහෙනම් අනිත් ඒවායේ වෙනසක් නැහැ.
එහෙනම් අපිට මේක ලියා ගන්න පුළුවන් මේ ආකාරයට CH3 එතන H මෙන්න දිනවා polypropylene ලියන්න කොටු ඇතුලේ polypropylene හරිනම් මෙසේජ් එකක් දාන්න හරි කියලා දානවා නේ වාහන රිවර්ස් කරනවා මෙන්න මෙයාගේ ලක්ෂණ තමයි ටිකක් සාපේක්ෂව තද ගතියෙන් වැඩි. එන නියම ලක්ෂණ සාපේක්ෂව තද ගතියෙන් වැඩි. සාපේක්ෂව තද ගතියෙන් වැඩි. තව එකක් ලියා ගන්න. තද ගතිය තිබ්බට නම්‍යශීලී වෙනවා. නම්‍යශීලී ගතිය නම්‍යශීලී වේ. ප්‍රතිචක්‍රීකරණය කළ හැක. නම්‍යශීලී වේ ප්‍රතිචක්‍රීකරණය කළ හැක. දැන් ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට ගෙදර ඔය ප්ලාස්ටික් කුටුවේම දිනනවා ඉන්නවනේ නිල් කමල් ඉන්නවා රතු කමල් ඉන්නවා ඒ වගේ කමල්ලා ඉන්නවනේ අන්නේ පුටුවක් අන්තිම එහා පැත්ත හරවලා බලන්න මෙන්න මේ විදිහේ සලකුණක් දාලා තියෙනවා. කියන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. ඒකේ ගොඩක් වෙලාවට මෙතන PP කියලා දාලා ඇති නැත්නම් අංකයක් දාලා ඇති මොකක් හරි අංකයක්. එහෙනම් මොකක් හරි අංකයක් දාලා. එහෙනම් නිෂ්පාදන අවුව තියෙනවලු. මොකක්ද අංකේ තියෙන්නේ? 4 වගේ. පහ. එහෙනම් මේගොල්ලෝ ගන්නව මොනවද? ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට ගන්නවා. එහෙනම් ලියන්න. ප්‍රයෝජන
විවිධ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා විවිධ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා ඊළඟට පොලිප්‍රොපිලීන් ගන්නවා කඹ සහ ආවරණ නිෂ්පාදනය සඳහා PP දාලා දෙන්නේ පොලිප්‍රොපිලීන් කියන්න තමයි. දැන් නැගිටලා පුටු අනිත් පැත්ත අරපුවම මම නෝට් එක කියලා ඉවරයි. එන ලියන්න ප්‍රයෝජන කාපට් සහ කඹ නිෂ්පාදනය සඳහා ඊළඟට විද්‍යාගාර උපකරණ නිපදවීම සඳහා නිල් කමලකද ඉන්නේ? ටිකක් ඉතින් වීඩියෝෙම වැඩිපුර ඕන වෙන්නේ රිවිෂන් එක කරන දවසේ තමයි. මොකද රෑ 12 වෙනකල් අරගෙන ඉන්න. right. ඊළඟට තියෙන්නේ PS පොලිස්ටයිරීන්. මෙන්න මෙතෙන්ද බෙන්සීන් වලයක් සෙට් වෙනවා. එහෙම වුණාම අපි ඒකට කියන්නේ ස්ටයිරීන් කියලා. මේ දෙන්නේ ස්ටයිරීන්. හරියට එක රූපයක් අඳින්න පුළුවන් වුණා නම් අනිත් ඒවා අමාරු නැහැ. right රූප ඉස්සරහට ගන්න. හරිනම් මෙසේජ් එකක් දාන්න. කාගේ හරි මයික් එකකුත් ඔන් වෙලා දිනනවා.
right එහෙනම් මෙතන අපි සාමාන්‍යයෙන් ගන්නේ ඔය රිජිෆෝම් කියලා. ඒ විල මේ පොලිස්ටයිරින්. තාප පරිවාරක වෙනවා විද්‍යුත් පරිවාරක වෙනවා. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වෙනවා. එන ලියන්න. ලක්ෂණ තාප පරිවාරක වේ. තාප පරිවාරක වේ. ඒ වගේම විද්‍යුත් පරිවාරක වේ. විද්‍යුත් පරිවාරක වේ. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වේ. ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වේ. භාවිතයට ගන්න මොනවාද? මොනවාද මේ රිජිෆෝම් වගේ ආවරණ ගන්නවා. එහෙනම් ලියන්න භාවිත. පරිවාරක ද්‍රව්‍ය ලෙස භාවිත කරේ. පරිවාරක ද්‍රව්‍ය ලෙස භාවිත කරේ. ඊළඟට ඇසුරුම් ද්‍රව්‍ය ලෙස භාවිත කෙරේ. ඇසුරුම් ද්‍රව්‍ය ලෙස භාවිත කෙරේ. ඊළඟට මැලියම් වර්ග නිපදවීමට යොදා ගන්න. මැලියම් වර්ග නිපදවීමට යොදා ගන්න. මම අද කතා කරන මාතෘකාව අන්තිම මාතෘකාව ටෙෆ්ලෝන් අයින් වෙන්නේ නැතුව ඉන්න. දැන් ගොඩ දෙනෙක් අයින් වෙලා. මෙන්න මෙතන මේ හයිඩ්‍රජන් පරමාණු හතරම ෆ්ලෝරින් වලින් ආදේශ වෙනවා. එතකොට අපි මේකට කියනවා ටෙට්‍රා ෆ්ලුවරෝ එතීන් කියලා. ටෙට්‍රා ෆ්ලුවරෝ එතීන්. එහෙනම් ටෙට්‍රා ෆ්ලුවරෝ එතීන් අණු දෙකක් ආපුවම ඉස්සෙල්ලා විදියටම මේ අනේකක්ම තිත්ත බන්ධන තියෙන අවස්ථාවන් තිත්ත බන්ධන ගෑවිලා තනි බන්ධන වලින් සම්බන්ධ වෙනවා. එහෙනම් මෙතනත් එහෙමයි. දැන් ගමු කොටුවතු.
හරිද? එතකොට මේකේ ෆ්ලෝරින් තියෙන හින්දා ගිනි ගැනීම වලට ලක් වෙන්නේ නැහැ. තාපයට ඉතාමත්ම හොඳින් ඔරොත්තු දෙනවා. එහෙනම් ලියමු ලක්ෂණ. තාප ස්ථායී වේ. තාප ස්ථායී වේ. දෙවෙනියට ගිනි ගැනීම වලට ලක් නොවේ. ගිනි ගැනීම වලට ලක් නොවේ. තාප ස්ථායී වේ ගිනි ගැනීම වලට ලක් නොවේ. එතකොට මෙයා ඔය ගෙවල් වල තියෙනවනේ අර භාජන තියෙනවනේ අපි කියන්නේ non stick pans කියලා. ඔය බිත්තර බදිනේව ආපු බදිනේව වගේ. ආපු බදින්නේ නැහැ ආපු පුච්චනවන්නේ. අන්න ඒ වාගේ ඇතුළත භාජනය ආවරණය කරලා තින්නේ මෙන්න මේ විදිහේ ටෙෆ්ලොන් ආවරණය. එහෙනම් ලියන්න භාවිත non stick pan නේද ඒවලට කියන්නේ. ආහාර පිසින බඳුන් වල ඇතුළත ආලේපනයේ ලෙස. ආහාර පිසින බඳුන් වල ඇතුළත ආලේපනයේ ලෙස. ඊළඟට ගන්නවා වාහන ගෑස් කට් ලෙස නිපදවීමට. වාහනවල ගෑස් කට් නිපදවීමට ගන්නවා. වාහන ගෑස් කට් නිපදවීමට ගන්නවා. ඊළඟට විවිධ රසායනික කර්මාන්තවලදී විවිධ උපකරණවල කොටස් නිපදවීම සඳහා ගන්න. ඔය විදිහ මේවා රසායනික ද්‍රව්‍යයන් වෙච්චාම කොහොමද පිළිකාකාරක වෙනවා. එක එක ද්‍රව්‍ය මිශ්‍ර කරලා ගන්න ඕනේ. එහෙනම් ලියමු. විවිධ උපකරණවල කොටස් හැදීමට විවිධ උපකරණවල කොටස් හැදීමට. right මට තව එකක් කියන්න වුණා ගිනි නිවන බටහින්ගේ ඇඳුම් නිර්මාණය කරන්නේත් මෙන්න මේ කියන ටෙෆ්ලොන් වල. එහෙනම් ලියන්නේ ඊගාව එක. ගිනි නිවන බටහින්ගේ ඇඳුම් නිර්මාණය සඳහා එහෙනම් මං අදට පන්ති අවසන් කරනවා.